අයිබෝවන් සියලු දෙනාටම මගේ විද්‍යාව YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ channel එක මම කරන්න අදහස් කරේ මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ළමයි ගොඩක් ගෙවල් වලට වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කරගන්න. ඒක එහෙම නැත්නම් ඒගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගයට නියමිත පරිදි උත්තර ලියන්න අවශ්‍ය විද්‍යාව දැනුම සකස් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න තමයි මම මේ YouTube channel එක ඔයගොල්ලන් වෙත ඉදිරිපත් කරන්න අදහස් කරේ. ඉතින් එහෙනම් මම මගේ පාඩම පටන් ගන්න කියලා මම හිතුවා. ඉස්සලාම 10 ශ්‍රේණියේ පාඩමකින් පටන් ගන්න. ඔයගොල්ලෝ දන්නවා 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම විදියට ඔයගොල්ලන්ට තියෙන්නේ ජීවයේ රසායනික පදනම. ඒතකොට ජීවයේ රසායනික පදනම කියන මාතෘකාව ඔස්සේ ඔයගොල්ලන්ට විද්‍යාවට ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය විෂය කරුණු ටික මතක තියාගන්න පුළුවන් වෙන ආකාරයෙන් මේ YouTube වීඩියෝ එක බලලා ඒ කරුණු මතක තියාගන්න පුළුවන් වෙන විදිහෙන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න තමයි මම මේකෙදි අදහස් කරේ. හොඳයි එහෙනම් අපි ඉස්සෙල්ලාම පටන් ගමු. ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම වන ජීවයේ රසායනික පදනම කියන මාතෘකාව යටතේ මොනවද සාකච්ඡා කරන කරුණු සම්බන්ධයෙන්. හොඳයි. එහෙනම් දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වෙනකොට අපි මූලද්‍රව්‍ය 120ක් පමණ ප්‍රමාණයක් සොයාගෙන තියෙනවා. මූලද්‍රව්‍ය 120ක් විතර හොයාගෙන තියෙනවා. එතකොට මේ මූලද්‍රව්‍ය 120න් දැනට ස්වභාවිකව මූලද්‍රව්‍ය 92ක් විතර ප්‍රමාණයක් පවතී. මේ මූලද්‍රව්‍ය 120න් මූලද්‍රව්‍ය 92ක් විතර ප්‍රමාණයක් දැනට අපිට ස්වභාවිකව මේ හොයාගන්න පුළුවන්. එතකොට මේ මූලද්‍රව්‍ය 92න් ජීවී දේහ සකස් වීම සඳහා මූලද්‍රව්‍ය 25ක් පමණ දායක වෙනවා. මේ මූලද්‍රව්‍ය අතරින් ජීවී දේහ සකස් වෙන්න මූලද්‍රව්‍ය 25ක් විතර දායක වෙනවා. එතකොට මේ මූලද්‍රව්‍ය මොනවද කියලා අපි ගත්තොත් මේ මූලද්‍රව්‍ය අතරින් ප්‍රධාන වශයෙන් දායක වෙන මූලද්‍රව්‍ය කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දායක වෙන මූලද්‍රව්‍ය. ඒ ප්‍රධාන වශයෙන් දායක වෙන මූලද්‍රව්‍ය තමයි එකක් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. ඔක්සිජන්. ඊළඟට දෙවෙනියට දායක වෙනවා කාබන් කියන මූලද්‍රව්‍ය. කාබන් කියන මූලද්‍රව්‍ය. ඊළඟට දායක වෙනවා හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය. හයිඩ්‍රජන්. ඊළඟට දායක වෙනවා නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය. නයිට්‍රජන්. ඊට අමතරව තවත් වෙනත් මූලද්‍රව්‍ය කීපයක් මේ සජීව පදාර්ථ සකස් වීම සඳහා දායක වෙනවා. දැන් මේවා කොච්චර ප්‍රමාණ වලින් දායක වෙනවද කියලා බැලුවොත් අපේ දේහය අරන් බැලුවොත් අපේ දේහයේ 65ක් පමණම තියෙන්නේ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. 65ක්ම තියෙන්නේ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. එතකොට කාබන් ඩයොක්සයිඩ් කියන මූලද්‍රව්‍ය කාබන් කියන මූලද්‍රව්‍ය තියෙනවා 18ක් විතර ප්‍රමාණය. ඊළඟට නයිට්‍රජන් හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය තියෙනවා 10ක විතර ප්‍රමාණය. ඊළඟට නයිට්‍රජන් ගත්තොත් නයිට්‍රජන් තියෙනවා 3ක විතර ප්‍රමාණය. 3. ඊළඟට වෙනත් මූලද්‍රව්‍ය ගත්තොත් ඒවා 4ක විතර ප්‍රමාණයක් තමයි අඩංගු වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපේ සජීව පදාර්ථයේ සෑදීම සඳහා මේ මූලද්‍රව්‍ය දායක වෙනවා. එතකොට මේ වෙනත් කියන මූලද්‍රව්‍ය යටතට අයිති වෙනවා අපේ සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයර්න්, ක්ලෝරීන් වගේ මූලද්‍රව්‍ය. මම නැවතත් ඔයගොල්ලන්ට මතක් කරනවා මේ ප්‍රධාන මූලද්‍රව්‍ය වලට අමතරව තව අපිට දායක වෙනවා සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයර්න්, ක්ලෝරීන් වගේ කියන මූලද්‍රව්‍ය මේ සඳහා දායක වෙනවා. හොඳයි. එතකොට මේ සජීව පදාර්ථයේ හැදිලා තියෙන රසායනික සංයෝග ගත්තොත් මේ රසායනික සංයෝග අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. වෙන් කරන්න පුළුවන්. ඒ තමයි එකක් කාබනික සංයෝග. අනිත් එක තමයි අකාබනික සංයෝග. එහෙනම් මේ සජීව පදාර්ථය හැදිලා තියෙන දේ අපිට ප්‍රධාන වශයෙන් මේ සංයෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න. මොනවද ඒ කොටස් දෙක? එකක් තමයි
කාබනික සංයෝග, අනිත් එක තමයි අකාබනික සංයෝග. එහෙනම් මොනවද මේ කාබනික සංයෝග කියලා කියන්නේ? කාබනික සංයෝග කියලා කියන්නේ කාබන් අඩංගු වෙලා හැදිලා තියෙන සංයෝග කාබනික සංයෝග. කාබනික සංයෝග කියලා කියන්නේ කාබන් අඩංගු වෙලා හැදිලා තියෙන සංයෝග කාබනික සංයෝග. එහෙනම් අකාබනික සංයෝග කියන්නේ අකාබනික සංයෝග කියලා කියන්නේ කාබන් අඩංගු නැතුව හැදිලා තියෙන සංයෝග අකාබනික සංයෝග. හරි? එහෙනම් අපි මෙතෙන්දි ඉස්සලාම අපි සාකච්ඡා කරමු කාබනික සංයෝග පිළිබඳව. එතකොට අපේ තියෙනවා ප්‍රධාන වශයෙන් කාබනික සංයෝග වර්ග 4. අපිට දක්නට ලැබෙනවා ප්‍රධාන වශයෙන් කාබනික සංයෝග වර්ග 4. එහෙනම් අපි බලමු මොනවද ඒ කියලා. පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්. ඊළඟට දෙවෙනි එක තමයි ප්‍රෝටීන. තුන්වෙනි එක තමයි ලිපිඩ. හතරවෙනි එක තමයි නියුක්ලියික් අම්ල. එහෙනම් දරුවනේ මතක තියාගන්න අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් කාබනික සංයෝග 4ක් ඉගෙන ගන්න. මොනවාද මේ ප්‍රධාන කාබනික සංයෝග 4? පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට්, ඊළඟට ප්‍රෝටීන, ඊළඟට ලිපිඩ, ඊළඟට නියුක්ලියික් අම්ල. එහෙනම් කාබනික සංයෝග කියලා මම කිව්වේ මොනවද? කාබන් අඩංගු වෙලා හැදිලා තියෙන මූලධර්ම. කාබන් අඩංගු වෙලා හැදිලා තියෙන සංයෝග නේ. කාබන් අඩංගු වෙලා හැදිලා තියෙන සංයෝග තමයි කාබනික සංයෝග කියලා කියන්නේ. එතකොට අපි කාබනික සංයෝග ප්‍රධාන වශයෙන් 4ක් ගැන ඉගෙන ගමු. මොනවද මේ කාබනික සංයෝග 4? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල. එහෙනම් දැන් අපි මේ යටතේ තියෙන පළවෙනි කාබනික සංයෝග. මොකද්ද පළවෙනි කාබනික සංයෝගය? කාබෝහයිඩ්‍රේට් පිළිබඳව මතක තියාගන්න උත්සාහ කරමු. right. එහෙනම් අපි කාබෝහයිඩ්‍රේට් පිළිබඳව මෙතෙන්දී සාකච්ඡා කරමු. හොඳයි. දැන් අපි ගත්තොත් එහෙම කාබෝහයිඩ්‍රේට් තමයි මේ පෘථුවියේ තියෙන සුලභම කාබනික සංයෝග වර්ග. මේ පෘථුවියේ තියෙන සුලභම කාබෝහයිඩ්‍රේට් වර්ගය තමයි සුලභම කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. ඇයි මේ පෘථුවියේ සුලභම කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට් වෙන්නේ? දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ප්‍රභා සංශ්ලේෂණ කියන ක්‍රියාව. එතකොට ප්‍රභා සංශ්ලේෂණ කියන ක්‍රියාවලියේදී හැදෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එහෙනම් මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ඔයගොල්ලෝ දන්නවා පෘථුවියේ තියෙන සෑම හරිත ශාකයක් විසින්ම ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී සැකසෙන්නේ මෙන්න මේ කාබෝහයිඩ්‍රේට්. ඒ හින්දා තමයි අපි කියන්නේ පෘථුවිය තුල තියෙන සුලභම කාබනික සංයෝගය වෙන්නේ කාබෝහයිඩ්‍රේට් කියලා. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් ඔයගොල්ලෝ දන්නවා අල, බතල, ධාන්‍ය, සීනි, පිටි වගේ දේවල් වල ඕනතරම් අඩංගු වෙනවා. හොඳයි. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් ගත්තොත් එහෙම මේ කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන මූලද්‍රව්‍ය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන. කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ මොනවද? කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන තමයි අඩංගු වෙන්නේ. එතකොට මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ කාබන් සහ මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් අඩංගු වුණාට මෙතන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1ක් වෙනවා. කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1යි. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ග්ලූකෝස් ගත්තොත් බලන්න C6යි H12යි O6යි. දැන් මේකේ මොකද්ද මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1යි කියන්නේ? හයිඩ්‍රජන් 12ක් තියෙනකොට ඔක්සිජන් තියෙන්නේ 6යි. හයිඩ්‍රජන් 12ක් තියෙනකොට ඔක්සිජන් තියෙන්නේ 6යි. එහෙනම් දැන් බලන්න මේක මම 6ෙන් බෙදුවොත් මොකද වෙන්නේ? මෙතන 6ට 6 ඒවා 1යි, 12ට 6 ඒවා 2යි. අන්න 2ට 1යි.
ඒ කියන්නේ මේ වගේ ඔක්සිජන් තියනවා වගේ දෙගුණයක් හැම වෙලාවෙම හයිඩ්‍රජන් අඩංගු වෙනවා. ඒ හින්දා තමයි අපි මේකේ කාබෝහයිඩ්‍රේට් වල සුවිශේෂී ලක්ෂණයක් විදියට අපි දකින්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1 විදියට. හරි. ඊළඟට දැන් වැදගත්ම කාරණේ තමයි මේ කාබෝහයිඩ්‍රේට් අපි වර්ගීකරණය කරනවා. කාබෝහයිඩ්‍රේට් අපි වර්ගීකරණය කරනවා. එතකොට ඕගොල්ලන්ගේ පොතේ කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය තියෙනවා. මම ඒක ගන්නම්. කොහොමද මේ කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය කරලා තියෙන්නේ කියලා බලන්න. මෙන්න මේ විදියට ඕගොල්ලන්ගේ සිලබස් එකේ කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. මෙන්න මේ විදියට. බලන්න. කොහොමද අපිට කාබෝහයිඩ්‍රේට් බෙදන්න පුළුවන්? ඔව්. අපි කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් වර්ග 3කට වෙන් කරනවා. මොනවාද වර්ග 3? එකක් තමයි මොනොසැකරයිඩ්. අනිත් එක තමයි ඩයිසැකරයිඩ්. අනිත් එක තමයි පොලිසැකරයිඩ්. හරි? එහෙනම් කාබෝහයිඩ්‍රේට් අපි ප්‍රධාන වශයෙන් කොටස් 3යි. මොනවාද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. එතකොට මොනොසැකරයිඩ් කියලා කියන්නේ මොනෝ කියන එකේ තේරුම තමයි එකක් කියන්නේ. එහෙනම් අණු එකකින් සමන්විත වෙන ඒවා අපි හඳුන්වනවා මොනොසැකරයිඩ් කියලා. ඊළඟට බලන්න දෙවෙනියට තියෙන ඩයිසැකරයිඩ්. ඩයි කියන්නේ දෙකක්. එහෙනම් අණු දෙකක් එකතු වෙලා හැදෙන ඒවා අපි හඳුන්වනවා ඩයිසැකරයිඩ් කියලා. ඊළඟට තියෙන්නේ පොලිසැකරයිඩ්. එතකොට පොලිසැකරයිඩ් කියන්නේ අණු රාශියක් එකතු වෙලා සකස් වෙලා තියෙන ඒවා අපි හඳුන්වනවා පොලිසැකරයිඩ් කියලා. හොඳයි. එහෙනම් දැන් අපි බලමු මේ මොනොසැකරයිඩ් ගැන. දැන් මොනොසැකරයිඩ් ගත්තොත් මොනොසැකරයිඩ් අපිට හම්බ වෙනවා ප්‍රධාන වශයෙන් කොටස් 3ක්. මොනවාද මේ කොටස් 3? ඔව් මොනොසැකරයිඩ් අපි වර්ගීකරණය කරනවා කොටස් 3කට. මොනවාද කොටස් 3? ඔව් අපි ගත්තොත් මොනොසැකරයිඩ් ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස් කියලා ප්‍රධාන වශයෙන් කොටස් 3ක්. මොනොසැකරයිඩ් ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස් කියලා වර්ග 3ක්. ඊළඟට ඩයිසැකරයිඩ් ගත්තොත් ඩයිසැකරයිඩ් අපිට හම්බ වෙනවා ඒත් වර්ග 3ක්. මොනවද? මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස් විදියට. මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස් විදියට. ඊළඟට පොලිසැකරයිඩ් ගත්තොත් මේ පොලිසැකරයිඩ් නැවතත් වර්ග 3ක් හම්බ වෙනවා. පිෂ්ඨය, සෙලියුලෝස් සහ ග්ලයිකෝජන් කියලා. පිෂ්ඨය, සෙලියුලෝස් සහ ග්ලයිකෝජන් කියලා. එහෙනම් දැන් අපි මේවායේ විශේෂ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරමු. එහෙනම් මොනොසැකරයිඩ් ගැන මම ඉස්සෙල්ලාම කතා කරන්නම්. මොනොසැකරයිඩ් දැන් මේ මොනොසැකරයිඩ් ගත්තොත් මොනොසැකරයිඩ් වලට මම කිව්වා අයිති වෙනවා කියලා වර්ග 3ක්. මොනවාද? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ඔව් ඊළඟට මොනවද අයිති වෙනවා කිව්වේ? ගැලැක්ටෝස් අයිති වෙනවා කියලා කිව්වා. වර්ග 3ක්. එතකොට මේකේ අපි ගත්තොත් එහෙම මේකේ සංයුතිය ගත්තොත් මේක හැදෙන්නේ අර මම කලින් කිව්වා වගේ C6යි H12යි O6යි. මෙන්න මේ සංයුතිය තමයි තියෙන්නේ. මේ C6යි H12යි O6යි. එතකොට මේ මොනොසැකරයිඩ් ඇත්තටම අපි කියන්නේ මේ මොනොසැකරයිඩ් තමයි මේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම එක. ඒක මතක තියාගන්න. මේකේ විශේෂ ලක්ෂණය. මොනොසැකරයිඩ් කාබෝහයිඩ්‍රේට් වල තැනුම එක. ඒ නිසා අපි මේවා හඳුන්වනවා සරල සීනි කියලා. මේවා මතක තියාගන්න. මොනොසැකරයිඩ් තමයි කාබෝහයිඩ්‍රේට් වල තැනුම එකක. ඒ නිසා අපි මේවා හඳුන්වනවා සරල සීනි කියලා. එතකොට ඒ වගේම මේවායේ ලක්ෂණ ගත්තොත් එහෙම මේ මොනොසැකරයිඩ් ස්පටික රූපී ස්වරූපයක් ගන්න. ස්පටික කැට නේද? ස්පටික විදියට අපිට මේ මොනොසැකරයිඩ් හම්බ වෙනවා. ඒ වගේම මේ මොනොසැකරයිඩ් ජලයේ දිය වෙනවා. ඒ වගේම මේවට පැණි රසක් තියෙනවා. හොඳට මතක තියාගන්න. මොනොසැකරයිඩ් වල ලක්ෂණ තමයි මොනොසැකරයිඩ් අපි හඳුන්වනවා. දැන් මොනොසැකරයිඩ් වල ලක්ෂණ මතක තියාගන්න අමාරු වෙන්නේ ගොඩක් අයට. දැන් මේක මතක තියාගන්න. දැන්මම කටපාඩම් කරගන්න මොනවද ලක්ෂණ? අපි මොනොසැකරයිඩ් තමයි කාබෝහයිඩ්‍රේට් වල තැනුම එක. ඊළඟට
මොනොසැකරයිඩ් ගත්තොත් මොනොසැකරයිඩ් අපි කියනවා සරල සීනි කියලා නේ සරල සීනි කියලා කියනවා. ඊළඟට අපි ගත්තොත් මොනොසැකරයිඩ් ස්පටික රූපී ස්වරූපයක් ගන්න. ස්පටික රූපී ස්වරූපයක්. ඒ වගේම මේවා ජලයේ දිය වෙනවා නේ පැණි රසකින් යුක්තයි. හරි ඔන්න ඔය ටික මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට අපි සාකච්ඡා කරමු මේ මොනොසැකරයිඩ් වල අපිට හම්බ වෙනවානේ වර්ග තුනක් ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස්. එතකොට මේවා කොහොමද අන්තර්ගත වෙන්නේ? කොහෙද තියෙන්නේ? ඒ වගේම මේවට අදාළ වෙනත් කරුණු මොනවාද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ග්ලූකෝස් ගත්තොත් එහෙම ග්ලූකෝස් තියෙන්නේ ගොඩක් වෙලාවට ඉදුණු පළතුරු. ඒ වගේම මී පැණි වගේ ඒවායේ ග්ලූකෝස් අන්තර්ගත වෙනවා. එතකොට මේ සියලුම පිෂ්ඨ ආහාර ජීර්ණය වෙලා ඒවායේ අවසානයේ අන්තඵලයේ විදියට ග්ලූකෝස් තමයි රුධිරයට අවශෝෂණය කරගන්නේ. හරි? ඒ වගේම ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වෙන්නේ ග්ලූකෝස්. ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වෙන්නේ ග්ලූකෝස්. ඊළඟට සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳහෙලලා ශක්තිය නිදහස් වීම සිද්ධ වෙනවා. සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳහෙලලා ශක්තිය නිදහස් වීම සිද්ධ වෙනවා. right. ඊළඟට අපිට හම්බෙන ඊළඟ දේ තමයි ෆ්‍රක්ටෝස්. ඒතර ෆ්‍රක්ටෝස් තියෙනවා මොනවද? ඉදුණු පළතුරු වල, මී පැණි වල, වට්ටක්ක කැරට් වගේ ඒවායේ තියෙනවා. හරි? එතකොට මේවා අපි හඳුන්වනවා පළතුරු සීනි ලෙස. මොනවා විදියටද හඳුන්වන්නේ? පළතුරු සීනි. එතකොට අමු පළතුරු ඉදෙනකොට ඒවායේ ෆ්‍රක්ටෝස් හැදෙනවා. අමු පළතුරු ඉදෙනකොට ඒවායේ ෆ්‍රක්ටෝස් හැදෙනවා. එතකොට පැණි රසින් වැඩිම සීනි වර්ගය තමයි මේ ෆ්‍රක්ටෝස් කියලා කියන්නේ. පැණි රසින් වැඩිම සීනි වර්ගය. ඊළඟට අපිට අන්තිමට හම්බෙන එක තමයි ගැලැක්ටෝස් කියලා කියන්නේ. එතකොට ගැලැක්ටෝස් ගොඩක් වෙලාවට අඩංගු වෙන්නේ කිරි ආහාරවල. කිරි සහිත ආහාරවල තමයි අපිට මේ ගැලැක්ටෝස් හම්බෙන්නේ. එතකොට මේ ලැක්ටෝස් ජීර්ණ ඵලය තමයි ගැලැක්ටෝස් කියලා කියන්නේ. ඒ වගේම දැන් ඔයගොල්ලෝ දන්නවා කිරි කනකොට කිරිවල රසක් තියෙනවා. නෑනේ. කිරිවල එහෙම රසක් නෑ. එහෙනම් මේ ගැලැක්ටෝස් කියන එක පැණි රසක් නැති වර්ගයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. හොඳයි. එතකොට ඔය ටික තමයි අපිට මොනොසැකරයිඩ් වලට කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපිට හම්බෙන කාබෝහයිඩ්‍රේට් වර්ගය තමයි ඩයිසැකරයිඩ් කියලා කියන්නේ. ඩයිසැකරයිඩ්. එතකොට ඩයිසැකරයිඩ් වලත් ඔයගොල්ලෝ දන්නවා අපි මේකත් වර්ග තුනක් අපිට හම්බ වෙනවා. ඒ තමයි මොනවද? මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. මොනවද? මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. එතකොට වර්ග තුනක්. හරි. දැන් මම කිව්වා මේ ඩයිසැකරයිඩ් කියන එකේ අදහස මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදිච්ච අණුවක් තමයි ඩයිසැකරයිඩ් කියලා කියන්නේ. නේද? එහෙනම් අපි දන්නවා මේක කොහොමද හැදෙන්නේ? ඔව් ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. එහෙනම් බලමු ග්ලූකෝස් අණු දෙකක් කොහොමද? මම මෙතන ලියන්නම් යටින් C6යි H12යි O6යි මේ වගේම තව අණුවක් එකතු වෙනවා. C6යි H12යි O6යි. දැන් බලන්න මේක හැදෙනකොට මොකද වෙන්නේ? දැන් කාබන් පරමාණු 6 ඒවා දෙකක් තියෙනවා. එහෙනම් කාබන් 6යි C12ක් වෙන්න ඕන. C12යි නේ? ඊළඟට බලන්න හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් උත් තියෙනවනේ. එතකොට මෙතන 12යි 24ක් වෙන්න ඕන. හැබැයි දරුවනේ මතක තියාගන්න මෙතෙන්දි විශේෂ දෙයක් වෙනවා. මේ අණු දෙකක් එකතු වෙනකොට ජල අණුවක් පිට වෙනවා. මොකද්ද පිට වෙන්නේ? ජල අණුවක් පිට වෙනවා. එහෙනම් H2O. ඔයගොල්ලෝ දන්නවා ජලය කියලා කියන්නේ H2O. එහෙනම් දැන් මෙතන 12යි 24ක් වුණාට මෙතන අණු දෙකක් තියනවා ගිහින්. එහෙනම් 24න් කීයක් අඩු වෙන්න ඕන? දෙකක් අඩු වෙන්න ඕන. එහෙනම් H22. ඔක්සිජන් බලන්න 6යි 12යි. මෙතන 6යි මෙතන 6යි 12යි මෙතන 12ක් වෙන්න ඕන. හැබැයි මෙතෙන් ඔක්සිජන් එකක් ගිහිල්. එහෙනම් කීයද මෙතන?
ඔව් මෙතෙන් එකක් ගියේ හින්දා මෙතන 11ක් වුණා. එහෙනම් ඩයිසැකරයිඩ් වල සූත්‍රය තමයි C12යි H22යි O11. ඒ මුනේ ජල අණුවක් හැදෙන හින්දා. හැබැයි බලන්න මෙතෙන්දී අපි අර කාබෝහයිඩ්‍රේට් වල මූලික ලක්ෂණයක් කිව්වනේ. මොකද්ද? හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1යි. 2ට 1යි. බලන්න ඒක තියෙනව නේද? ඒක තියෙනවනේ. හයිඩ්‍රජන් 22යි ඔක්සිජන් 11යි. මේක 11න් බෙදුවොත් නේද? 11න් බෙදුවොත් බලන්න මෙතන 11 ඒවා 1යි 22 ඒවා 2යි. අන්න 2ට 1 අනුපාතය නිවැරදිවම මෙතන තියෙනවා. එහෙනම් ඒකට හානියක් වෙලා නැහැ. හරි. එහෙනම් අපි ඔය විදිහට තමයි ඩයිසැකරයිඩ් සකස් වෙන්නේ. එතකොට ඔය ටික මතක තියාගන්න ඕනේ. ඩයිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. එතකොට ඩයිසැකරයිඩ් අපි වර්ගීකරණය කරනවා වර්ග තුනක්. මොනවාද? මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස් විදිහට. හොඳයි. ඊළඟට අපි ගත්තොත් මේ ඩයිසැකරයිඩ් වර්ග තුන ටිකක් අපි සාකච්ඡා කරලා ගත්තොත් දැන් මේ මෝල්ටෝස් කියන එක අපිට හම්බ වෙනවා ප්‍රරෝහණය වන බීජවල. මෝල්ටෝස් හම්බ වෙනවා මොනවාද? ප්‍රරෝහණය වන බීජවල. හරි? මතක තියාගන්න ඕන. ඊළඟට සුක්‍රෝස් කියන එක අපි ගත්තොත් සුක්‍රෝස් අපිට හම්බ වෙනවා සුදු හා රතු සීනිවල. මොනවාද හම්බ වෙන්නේ? සුදු සහ රතු සීනිවල. ඒ වගේම උක් හා බීට්, ඒ වගේම උක් බීට්, උක් වලයි බීට් වලයි හම්බ වෙනවා. ඒ වගේම ඇතැම් පළතුරු වල තියෙන. ඇතැම් පළතුරු. ඒ වගේම ෆ්ලෝයමීය යුෂේ අපිට මේවා හම්බ වෙනවා. ෆ්ලෝයමීය යුෂේ. හරි. එතකොට දැන් මෙතන මට කියන්න බැරි වුණා ඉස්සෙල්ලා දැන් මෝල්ටෝස් කියන එක හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මෝල්ටෝස් හැදෙන්නේ. ග්ලූකෝස් එකතු වෙලා. එහෙනම් සුක්‍රෝස් කියන එක හැදෙන්නේ ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් අණුවක් එකතු වෙලා. ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් අණුවක් එකතු වෙලා තමයි සුක්‍රෝස් හැදෙන්නේ. හරිද? ඊළඟට අපි මේකේ කතා කරනවා තුන්වෙනියට තියෙන එක ලැක්ටෝස්. නේද? ලැක්ටෝස්. එතකොට ලැක්ටෝස් තියෙන්නේ මොනවයිද? කිරි ආහාරවල තමයි තියෙන්නේ. කිරි ආහාරවල අඩංගු වෙනවා ලැක්ටෝස්. එතකොට මේ ලැක්ටෝස් හැදෙන්නේ ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් එකතු. ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා ලැක්ටෝස් හැදෙනවා. එතකොට මේ අපි ලැක්ටෝස් කියන එක අපි හඳුන්වනවා ශාකවල නොමැති එකම සීනිවල්. ශාකවල මේක දක්නට ලැබෙන්නේ නැහැ. හරි? ශාකවල දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට මේක අර මම කලින් කිව්වා වගේ සුක්‍රෝස් වගේ පැණි රසකුත් නැහැ. සුක්‍රෝස් වගේ පැණි රසක් දක්නට ලැබෙන්නේත් නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එලකිරි වල තියෙන්නේ ලැක්ටෝස් ප්‍රතිශතය 104යි. 104ක් තමයි එලකිරි වල තියෙන්නේ. ඒ වගේම 104ත් 6ත් අතර ප්‍රමාණයක් එලකිරි වල තියෙනවා. නමුත් අපේ මව්කිරි වල ලැක්ටෝස් තියෙනවා 106ත් 7ත් අතර ප්‍රමාණය. 106ත් 7ත් අතර ප්‍රමාණයක් ලැක්ටෝස් තියෙනවා. හොඳයි. ඊළඟට අපි කතා කරමු අපේ ඊළඟ කාබෝහයිඩ්‍රේට් තුන්වෙනියට තියෙන එක මොකද්ද? පොලිසැකරයිඩ්. එතකොට මම කිව්වා පොලිසැකරයිඩ් කියලා කියන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් නේද? මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වෙලා එකට බැඳිලා තමයි පොලිසැකරයිඩ් හැදෙන්නේ. එතකොට පොලිසැකරයිඩ් අපිට ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තියෙනවා නේ. පොලිසැකරයිඩ් අපිට වර්ග තුනක් හම්බ වෙනවා. මොනවාද වර්ග තුන? සෙලියුලෝස්, පිස්ටේ සහ ග්ලයිකෝජන්. හරි? පොලිසැකරයිඩ් අපිට හම්බ වෙන වර්ග තුන තමයි මොනවාද? සෙලියුලෝස්, පිස්ටේ සහ ග්ලයිකෝජන්. එහෙනම් එකක් සෙලියුලෝස්, පිස්ටය සහ ග්ලයිකෝජන්. සෙලියුලෝස්, පිස්ටේ සහ ග්ලයිකෝජන්. තර මතක තියාගන්න ඕන. හරි. එතකොට මම කිව්වා පොලිසැකරයිඩ් සකස් වෙලා තියෙන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වීම. හරිද? එහෙම තමයි හැදෙන්නේ. හැබැයි මේවා
ඇල් ජලයේ අදාමිය. ඇල් ජලයේ දිය වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ පාන් පිටි ටිකක් දාලා දිය කරොත් එහෙම ජලයේ දිය වෙන්නේ නැහැ. ඒවා නිකන් අවලම්බණිය. නේ? ඒ වගේම මේවා ස්පටික රූපී නැහැ. හරි? පොලිසැකරයිඩ් අපි ගත්තොත් ස්පටික රූපී නැහැ. හරි? ඒවා මතක තියාගන්න ඕනේ. හොඳයි. දැන් අපි මේ සෙලියුලෝස් ගත්තොත් සෙලියුලෝස් ගොඩක් වෙලාවට ශාක සෛලවල බිත්තියේ අපිට හම්බ වෙනවා සෙලියුලෝස්. ශාක සෛලවල බිත්තියේ සෙලියුලෝස් හම්බ වෙනවා. එතකොට මේ ශාක තුල තමයි සෙලියුලෝස් ගොඩක් වෙලාවට පිහිටන්නේ. එතකොට මේ අපේ ආහාර මාර්ග පද්ධතිය ගත්තොත් අපේ ආහාර මාර්ග පද්ධතිය මේ සෙලියුලෝස් ජීර්ණය වීම සඳහා සකස් වෙලා නැහැ. එහෙනම් මේ අපි ආහාරයේදී ගන්නා සෙලියුලෝස් එහෙමම ශරීරයෙන් බැහැර වෙනවා. හැබැයි මේක අපිට වැදගත් වෙනවා මේ සෙලියුලෝස් සහිත ආහාර අපි ආහාරයට ගැනීමෙන් අපිට මලබද්ධය වගේ රෝගී තත්ත්වයන් වළක්වා ගන්න මේ තත්ත්වය ගොඩක් උපකාරී වෙනවා. රයිට්. ඊළඟ වර්ගය තමයි පිෂ්ඨය. නේ? පිෂ්ඨය. ඒතර පිෂ්ඨය ඔය ධාන්‍ය වර්ග, අල වර්ග, කොස් දෙල් වගේ දේවල් වල අඩංගු වෙනවා. එතකොට ශාකවල ගබඩා කෙරෙන්නේ මේක කාබෝහයිඩ්‍රේට් කියන්නේ ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට් වර්ගය තමයි පිෂ්ඨ. ශාකවල තැම්පත් කරන්නේ පිෂ්ඨයේ විදිහට තමයි තැම්පත් කරන්නේ. රයිට්. ඊළඟට අපිට හම්බෙන එක තමයි ග්ලයිකෝජන්. එතකොට ග්ලයිකෝජන් සත්ව අක්මාවේ සහ පේශිවල ග්ලයිකෝජන් අපිට හම්බ වෙනවා. සත්ව අක්මාවේ සහ පේශිවල ග්ලයිකෝජන් හම්බ වෙනවා. එතකොට සතුන්ගේ සිරුරු තුල කාබෝහයිඩ්‍රේට් සංචිත කරන්නේ ග්ලයිකෝජන් විදියට. සතුන්ගේ සිරුරු තුල කාබෝහයිඩ්‍රේට් අපිට අවශ්‍යයිනේ ශක්තිය ගන්න. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් අපේ තැම්පත් කරලා තියෙන්නේ ග්ලයිකෝජන් විදියට තමයි මේක තැම්පත් කරලා තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු මේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්. ඇයි මේ කාබෝහයිඩ්‍රේට් අපිට වැදගත්? ඔව්. එතකොට පළවෙනිම කාරණේ තමයි අපි දන්නවා අපිට දැන් ශක්තිය අවශ්‍යයි නම් අපි කන්න ඕනේ නේ. කෑවොත් තමයි අපිට ශක්තිය එන්නේ. එහෙනම් අපි කන්නේ මොනවද? බත් කන්නේ නේ. බතල, අල, බතල, බත්, ධාන්‍ය ඕවා තමයි කන්නේ. එතකොට ඒවා කාපුවාම තමයි අපිට ශක්තිය. එහෙනම් පළවෙනිම කාරණේ තමයි කාබෝහයිඩ්‍රේට් අපිට කාබෝහයිඩ්‍රේට් අපිට වැදගත් වෙනවා. මොකක් විදියටද? ශක්ති ප්‍රභවයක් විදියට. අපිට ශක්තිය හදලා දෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එහෙනම් ශක්ති ප්‍රභවයක් විදියට කාබෝහයිඩ්‍රේට් වැදගත්. ඊළඟට දෙවෙනි කාරණේ තමයි සංචිත ආහාරය. එතකොට මම කියවනේ ආහාර තැම්පත් කරනවා කියලා. එතකොට ඒ තැම්පත් කරන්නේ කාබෝහයිඩ්‍රේට් සංචිත ආහාරයක් විදියට අපිට වැදගත් වෙනවා. ඊළඟට ජීවීන්ගේ විවිධ ව්‍යුහ සංඝටක හදන්න. නොයෙකුත් දේවල් සකස් කිරීම සඳහා කාබෝහයිඩ්‍රේට් අපිට වැදගත් වෙනවා. ඊළඟට නියුක්ලික් අම්ලවලත් කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. එහෙනම් කාබෝහයිඩ්‍රේට් අපිට වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ශක්ති ප්‍රභවයක් විදියට වැදගත් වෙනවා. සංචිත ආහාරයක් විදියට වැදගත් වෙනවා. ජීවීන්ගේ ව්‍යුහ සංඝටකයක් ලෙස වැදගත් වෙනවා. ඒ වගේම නියුක්ලික් අම්ලවල සංඝටකයක් විදියට වැදගත් වෙනවා. හරි. එහෙනම් ඊළඟට මේ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරනකොට අවසානයේ අපිට කතා කරන්න තියෙන කාරණේ තමයි මේ කාබෝහයිඩ්‍රේට් හඳුනාගන්නේ කොහොමද කියන කාරණා. හොඳයි. එතෙන්දී අපිට පරීක්ෂා කීපයක් කරන්න වෙනවා. පරීක්ෂණ කීපයක් තියෙනවා. එතකොට මේකේ එකක් තමයි පිෂ්ඨය හඳුනා ගැනීම. පිෂ්ඨ පරීක්ෂාව. පළවෙනි එක කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීම යටතේ අපි එනම් කතා කරමු පිෂ්ඨ පරීක්ෂාව. ඔව්. මොකද පිෂ්ඨ පරීක්ෂාව කියලා කියන්නේ? ඔව්. මොකද පිෂ්ඨ පරීක්ෂාව කියලා කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොට සමහර විට ඉගෙනගෙනක් තියෙනවා. ඔව්. අපි කරන්නේ පිෂ්ඨය සහිත ආහාරයක් අරගෙන ඒක අපි පරීක්ෂණ නලයකට දාලා ජලය ටිකක් දාලා හොඳට මේක පොඩි කරනවා. පිෂ්ඨය අඩංගු ආහාරයක් අරගෙන ඒක පරීක්ෂා නලයකට හරි එහෙම නැත්නම් පෙට්ටි දීසියකට හරි අරගෙන මේකට ජලය ටිකක් දාලා හොඳට දිය කරනවා. හොඳට දිය කරලා මේකට අපි එකතු කරනවා මොනවාද? අයඩීන් ද්‍රාවණයකින් බිඳු කිහිපයක්. අයඩීන් ද්‍රාවණයකින් බිඳු කිහිපයක්. එතකොට මේකේ පිෂ්ඨය තියෙනවා නම් අපිට මොකද්ද ලැබෙන නිරීක්ෂණ? ඔව් මම දන්නවා දැන් පංගුවක් අය කියනවා. ඔව් මොකද්ද අපිට එන්නේ? දම් පාටට හුරු නිල් පෑයක් ලැබෙනවා. නේ? දම් පාටට හුරු නිල් පාටක් ලැබෙනවා. එහෙනම් අපි නොදන්නා ආහාරයකට අපි නොදන්නා ආහාරයක් අරන් හොඳට පොඩි කරලා
ඒකට ජලය ටිකක් දාලා හොඳට කවලම් කරලා හොඳට පොඩි කරලා අයඩීන් බිඳුවක් එකතු කරපුවාම ඒකට දම් පාටට හුරු නිල් පැහැයක් ආවනම් අන්න අපි දන්නවා ඒ තියෙන්නේ මොනවද? පිෂ්ඨේ. නේ? ඒ තියෙන්නේ පිෂ්ඨේ. රයිට්. ඊළඟට අපිට හඳුනා ගන්න අවශ්‍යයි මොනොසැකරයිඩ්. නේද? මොනොසැකරයිඩ් කොහොමද අපි හඳුනාගන්නේ? ඔව් අර විදිහටම අපි කරන්නේ මොනොසැකරයිඩ් අඩංගු ආහාරයක් අරගෙන නේද? ආහාරයක් අරගෙන බෙනඩික්ට් ස්වල්පයක් දාන්න. නේද? බෙනඩික්ට් ස්වල්පයක් දාන්න. බෙනඩික්ට් ස්වල්පයක් දාලා ඒක මොකක තියලාද රත් කරන්නේ? ඔව් ජල තාපකයක බහා රත් කරනවා. ඕන පංගුවක් ළමයි බය වෙන මොකද්ද මේ ජල තාපකයක් කියන්නේ? මේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. මොකද්ද ජල තාපකයක් කියන්නේ? ඔව් දැන් අපි කරන්නේ අපි තුමු මොනොසැකරයිඩ් අඩංගු මොනවා හරි පරීක්ෂණ නලයකට ආහාරයක් දානවා මොනොසැකරයිඩ් අඩංගු එකට ජලය දාලා මේකට අපි මම කිව්වා එකතු කරනවායි කියලා බෙනඩික්ට් ද්‍රාවණයකින් ස්වල්ප නේද? දාලා ජල තාපකයක් කියලා කියන්නේ මේක අපි ජලය අඩංගු බීකරයක ගිල්ලන. බීකරයක් හරි වීදුරු භාජනයක ජලය අඩංගු බීකරයක ගිල්ලන. මේකේ තියෙන ජලය. හරි? ඒකල මේක අපි රත් කරනවා. අන්න. මේක රත් කරනවා. මේක තමයි ජල තාපකයක් කියලා කියන්නේ. ඒතකොට මේකේ තියෙන ජලය. හරි? මේකේ තියෙන ජලය. මේක රත් කරනවා. ජල තාපකයක බහ රත් කරනවා. හැබැයි දරුවනේ මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. මොකද්ද මතක තියාගන්න ඕන කාරණේ? මෙන්න මෙතෙන්දී අපිට දැක ගන්න පුළුවන් වෙනවා වර්ණ විපර්යාස. වර්ණ විපර්යාසය. අන්න ඒක වැදගත්. මොකද්ද වර්ණ විපර්යාසය? මේක නිල් පාට තිබ්බ එක නිල් පාට තිබ්බ එක මොන පාට වෙනවද? ඔව් කොළ පාට වෙනවා. කොළ පාට. ඊට පස්සේ මේ කොළ පාට එක නැවතපත් වෙනවා කොළ කහ පාට. කොළ කහ. කොළ කහ වර්ණය නැවතපත් වෙනවා තැඹිලි පාට. තැඹිලි. මේක අවසානයේ අපිට හම්බ වෙනවා ගඩොල් රතු අවක්ෂේපයක්. ගඩොල් රතු අවක්ෂේපයක්. අන්න. ඕක හොඳට මතක තියාගන්න ඕනේ. හරි? මොකද්ද අපිට හම්බෙන්නේ? ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා. හරිනේ? හරි ගඩොල් රතු අවක්ෂේප ෂේපයක්. තැන්පත් වෙනවා. හරි? හරි. එතකොට මෙන්න මේක තමයි අපිට වෙන්නේ. මොකද්ද වෙන්නේ? මොනොසැකරයිඩ් අඩංගු ආහාරයක් අපි පරීක්ෂණ නලයකට දාලා ඒකට අපි එකතු කරනවා මොනවද? බෙනඩික්ට් ද්‍රාවණයෙන් ස්වල්ප. දාලා මේක අපි ජල තාපකයක පහ රත් කරනකොට මොකද වෙන්නේ? ඔව් මේකේ අපිට මෙන්න මේ වර්ණ විපර්යාසය දැක් ගන්න පුළුවන්. නිල් පාට එක කොළ පාට වෙනවා, කොළ පාට එක කොළ කහ වෙනවා, කොළ කහ එක තැඹිලි පාට වෙනවා. ඊළඟට අවසානයේ අපිට ගඩොල් රතු පහ අවක්ෂේපයක් ලැබෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ තැම්පත් වෙනවා අපිට පේනවා නිකන් ස්තරයක් වගේ පොඩි ස්තරයක්. හරි? හරි. ඊළඟට අපිට මේක ඉගෙන ගන්න පරීක්ෂා කරන්න අවශ්‍යයි ඩයිසැකරයිඩ්. එතකොට විශේෂයෙන් ඩයිසැකරයිඩ් විදියට අපි සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව. කොහොමද සුක්‍රෝස් හඳුනාගන්නේ? ඔව්. දැන් ඒකත් මේ වගේම තමයි. දැන් අපි සුක්‍රෝස් අඩංගු ආහාරයක් අරගෙන මේ විදියට අපි පරීක්ෂණය කරොත් මේ පරීක්ෂණයම තමයි. හරිද? මේ පරීක්ෂණයම සුක්‍රෝස් අඩංගු මේ ආහාරයක් පරීක්ෂණ නලයකට දාලා ඒකට බෙනඩික්ට් ද්‍රාවණයෙන් ස්වල්පයක් දාලා මේ විදියට රත් කරොත් අපිට ඒකේ වර්ණ විපර්යාසයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ විදියට වර්ණ විපර්යාසයක් දක්නට ලැබෙන්නේ නැහැ. හැබැයි අපි මේකට තව ද්‍රව්‍යයක් එකතු කරනවා. ඒ තමයි හොඳට මතක තියාගන්න මේ විදියටම මේක හදලා මේකට අපි තනුක සල්ෆියුරික් අම්ලය ස්වල්පයක් එකතු කරනවා. තනුක සල්ෆියුරික් අම්ලය ස්වල්පයක් එකතු කරලා මේ විදියටම පරීක්ෂණය කරනවා. මේ විදියටම පරීක්ෂණය කරනවා. අන්න ඒ විදියට කරපුවාම මෙන්න මේ වර්ණ විපර්යාසය නැවතත් අපිට ලැබෙනවා නම් ඒ කියන්නේ නිල් පාට කොළ පාට වෙලා කොළ පාට කොළ කහ වෙලා කොළ කහ තැඹිලි වෙලා තැඹිලි ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් බවට පත් වුණා නම් අන්න ඒ අපි පරීක්ෂණයට භාජනය කරලා තියෙන්නේ ඩයිසැකරයිඩයක්. ඩයිසැකරයිඩ්. හරි. එහෙනම් ඔන්න මම දැන් මගේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කාබෝහයිඩ්‍රේට් පිළිබඳව සාකච්ඡා කරා. කාබෝහයිඩ්‍රේට් කොහොමද වර්ග වෙලා තියෙන්නේ? ඒවයි තියෙන ප්‍රයෝජන මොනවාද?
ඒවා කොහොමද හඳුනාගන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බලලා මම හිතන්නේ යම්කිසි මතක් කිරීමක් වෙන්නේ නැති. ඕගොල්ලන්ට මේක ප්‍රයෝජන වුණා නම් ඕගොල්ලෝ මගේ වීඩියෝ එක subscribe කරන්න, ඕගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. මම තවත් මේ වගේ වීඩියෝස් ඕගොල්ලන්ට දානවා. ඕගොල්ලන්ගේ පාඩම් පොතෙන් බලලා පාඩම් කර ඉන්නේ නැතුව මේකෙන් බලලා යම් දැනුමක් ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න. ඒක ඒ වගේම ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එක තුල මොන හරි කියන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න මේකේ මොන හරි වෙන්න තියෙන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකකින් ඔයගොල්ලෝ මට දැනුවත් කරන්න. එහෙනම් මගේ මේ වීඩියෝ එක මෙතනින් මම නවත්තනවා. තවත් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට ඉස්සරහට දාන්න. බොහොම ස්තුතියි.